නමරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධාතුනානත්තංගෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත බාසිස්සාමීති ඒවම් බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච කතමංච භික්කවේ ධාතුනානත්තං චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු ඝාන ධාතු ගන්ධ ධාතු ඝාන විඤ්ඤාණ ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඤ්ඤාණ ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඤ්ඤාණ ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු ඉදං උච්චති භික්කවේ ධාතුනානත්තන්ති තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරම ගාම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, දැන් මේ සදහැබර පින්වතුන්ලා හැම දෙනාම සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා අවුරුදු 45ක් ලෝකේ වැඩ ඉඳිමින් සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නට යෙදුන 84000ක් ධර්මස්කන්ධය අතර යම් ගැඹුරු දහම් කොටසක් ශ්‍රවණය කිරීමටයි දැන් බලාපොරොත්තු වන්නේ. හැම දිනම මනා සිහියෙන් මනා නුවණින් යුක්තව මේ දේශනා කරන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. එහි අර්ථය නුවණින් වටහා ගන්නට ඕන. ධර්ම දේශනාවට පෙර ආතුව ප්‍රාර්ථනා කරන්නේ මැදිරියට පැමිණ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටත් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ ධර්ම දේශනාවට අහුම්කන් දෙන සියලුම දෙනාට මේ ධර්මය අවබෝධ කරගන්නට අවැසි නුවණ පහළ වේවා. මේ ධර්මයේ වහවහ වටහාගෙන ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තියෙන් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි,
අද මේ ධර්ම දේශනාව සඳහා අපි තෝරගත්තේ ධාතු නානත්ත සූත්‍ර දේශනාව. සංයුත්ත නිකායේ ධාතු සංයුත්තේ නානත්ත වර්ගයට අයිති සූත්‍රයක් තමයි මේ ධාතු නානත්ත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සැවැත් නුවර වැඩ ඉන්න කාලේ භික්ෂු සංඝයා වහන්සේලා අමතලා දේශනා කරන්නට යෙදුණි. ධාතු නානත්වය. ධාතු කියලා කියන්නේ මූලික ස්වභාවය. ඕනම දෙයක පවත්නා වූ මුල් ස්වභාවයට, මූලික ශක්තියට ධාතුවක් කියලා කියනවා. එතකොට මේ මූලික ස්වභාවයේ නානත්වය, ඒ කියන්නේ විවිධාකාර ස්වභාවය තමයි මේ සූත්‍ර දේශනාවේ කියවෙන්නේ. දැන් මේ මිනිස්සුන් ගත්තත් එක වගේ නෙවෙයිනේ. ස්ත්‍රීන් පුරුෂයන් කියලා ප්‍රධාන නානත්ව දෙකක් තියෙනවා. ඊට අමතරව පුරුෂයන් ගත්තොත් ඒ පුරුෂයාගේ චරිත ස්වභාවය එක්කෙනෙකුට එක්කෙනෙක් සමාන නැති නානත්වයක් තියෙන්නේ. ස්ත්‍රීන් ගත්තත් එක්කෙනෙකුට එක්කෙනෙක් සමාන නැති වෙනස් ස්වභාවයක්, නානත්වයක් තියෙන්නේ. ශරීරයෙන් ගත්තත් සමාන නෑ. සිතුවිලි අදහස් වලින් ගත්තත් සමාන නෑ. එතකොට මේ අපිට පෙනෙන අසමාන භාවය සිදුවීමේ මූල ස්වභාවය තමයි භාගතුන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වන්නේ. දැන් කෙනෙක් ඇතැම් මේ ලෝකයේ තියෙන මතවාද සහ ආගම්වල සර්ව බලධාරී කෙනෙක්, දෙවි කෙනෙක්, බ්‍රහ්මයෙක්, යම් මැවුම්වාදී කෙනෙක් විසින් මවපු නිර්මාණයක් කියලා අදහස් පිළිගැනීම් තියෙනවා. එතකොට මේ විෂම ලෝකයේ එක එක්කෙනා ඒ මවන කෙනාට මවන්ට ගියත් එහට වෙනම වැඩක් කරන්න වෙලාවක් නැති වෙනවා. ඒකම කර ඉන්න වෙන්නේ. හැබැයි ඒවා විශ්වාසය තුල, භක්තිය තුල පිළිගන්න දේවල්. බුදුරජාණන් වහන්සේ එහෙම විශ්වාසයෙන් හා භක්තියෙන් පිළිගන්න දෙයක් නෙවෙයි වදාලේ. මෙහි පවත්නා වූ
යථාර්ථයයි. එතකොට ඒ යථාර්ථය අපි අවබෝධ කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා හතරගොල්ලක් සිටින බව. උන්වහන්සේගේ බෙදීම තියෙන්නේ ශරීරයෙන් හා ශරීර වර්ණයෙන් නෙවෙයි. උන්වහන්සේ මානසික ස්වභාවයෙන් ප්‍රඥාවෙන් ප්‍රඥාවේ අඩු වැඩි භාවයට අනුව කොටස් හතරකට බෙදලා තියෙනවා. උග්ගටිතඥ, විපරිතඥ, ඤෙය්‍ය, පදපරම කියලා. උග්ගටිතඥ කියන්නේ යමක් කිව්වහම ඒ කියන දේ සැබෑම අර්ථය ඒ විදිහටම තේරුම් ගන්නට වටහා ගන්න පුළුවන් නුවණ ප්‍රඥාව තියෙනවා. බුද්ධ කාලේ සාරිපුත්ත මෞද්ගල්ලාන ආදී උත්තමයන් වහන්සේලා ඒ කියනකොට මෙහි යථාර්ථයේ ගැඹුරටම වටහාගෙනයි මාර්ගඵල නිවන් සුවයට පත් වුණේ. දැන් මෙතනත් ඉන්න පුළුවන්. කියන දේ ඒ අර්ථය ඒ විදිහටම වටහා ගන්න පුළුවන් කට්ටිය. සමහර කට්ටියට කියන දේ මොකුත් තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ කෙනාගේ ප්‍රඥාවේ ස්වභාවයට අනුව. දෙවනි කෙනා තමයි විපරිතඥ. ඒ කියන්නේ අර කියාද යමක් කියලා දෙනකොට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක උපමා උපමේය යොදලා කියලා දෙනකොට වැටහෙනවා. ඒගොල්ලෝ විපරිතඥ. තව ගොල්ලක් ඉන්නවා ඤෙය්‍ය. ප්‍රධාන ධර්ම කාරණා කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. උපමා උපමේය යොදලා කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. එකම දේ 100,000 වාරයක් කියලා කාලයක් ගියාම තමයි වැටහෙන්නේ. ඒ කටින් කියනවා ඤෙය්‍ය කියලා. තව පිරිසක් ඉන්නවා පදපරම. ඒ කියන්නේ ජීවිත කාලෙම කියා දුන්නත් ධර්මයේ අර්ථයක්වත් එක වචනයක්වත් වටහා ගන්නට තරම් හැකියාවක් නැහැ. ඒ පිරිස තමයි පදපරම කියලා කියන්නේ. වැරදි පැත්තටමයි එයාගේ සිතුවිලි සහ අදහස් යන්නේ. එයා ගමන් කරන්නේ නොපිට. අද කාලේ වෙනකොට එහෙම පිරිස තමයි අපිට වැඩියෙන් දක්නට ලැබෙන්නේ. ඒ කියන්නේ මේ මානවයා ප්‍රඥාවෙන් හීන වෙන්න ඒ ප්‍රඥාවෙන් හීන වෙන්නේ කෙලස් බහුල වෙනකොට. කෙලස් වැඩි වෙනකොට නුවණ විනාශ වෙනවා. ඒ වෙනකොට පව් කිරීම වැඩි වෙනවා. දැන් අද ලෝකයේ දිහා බලනකොට මුලා කිරිල්ල, වංචාව, රැවටිල්ල, බොරුව, කේලම, සුරාව මේ විදිහට පස්පව් දස අකුසල් කරන සමහර වැරදි වැඩ කරන්න නීති හදාගෙන නීති ගත කරගෙන වැරදි වැඩ කරනවා. චක්කවත් සියනාද සූත්‍රයේදී වදාරනවා මේ
කෙලෙස් වැඩි වෙනකොට වැරදි වැඩ කරන්න ආයුෂය අඩු වෙනවා. ආයුෂය අඩුවෙන් උපදින ළමයි උපදින පිරිස වර්ණෙන් අඩු වෙනවා. ආයුෂය අඩු වෙනවා. සැපේ අඩු වෙනවා. බලය අඩු වෙනවා. ප්‍රඥාව අඩු වෙනවා. හැම දෙෙම පිරිහිලා යනවා. දැන් අපේ මානසික ස්වභාවය කොයි මට්ටමේද කියලා අපිවත් දන්නේ නැහැ. උග්ගටිතඥද විපරිතඥද ඤෙය්‍යද පදපරමද කියලා. හැබැයි මේ බුදුබණ අහනකොට එය හොඳින් වටහා ගන්න පුළුවන් නම් කියනකොටම එහි ගැඹුරටම වටහා ගන්න පුළුවන් නම් ඒ උග්ගටිතඥයි. උපමා උපමේය වශයෙන් කීප වතාවක් ඒක අහලා තව අහලා සාකච්ඡා කරලා තේරුම් ගන්න එක විපරිතඥ. කාලයක් ගිය තැන එකම දේ පිළිබඳව බොහෝ අහලා ගවේෂණය කරලා තේරුම් ගන්න එක ඤෙය්‍ය පදපරම කට්ටියට මේ ජීවිතේ කොහොමත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඉතින් මේ කියන ධර්ම දේශනාවත් මේ අහන ඔබ හැමදෙනාටම වැටහෙයි කියලා මම හිතන්නේ. ඒ මේ ඇත්තන්ගේ නුවණේ ප්‍රමාණය මමවත් දන්නේ නැහැ. ඔය ඇත්තෝ දන්නෙත් නැහැ. හැබැයි මගේ යුතුයකම මොකද්ද? සත්‍ය දේශනා කරන එක. එතකොට මේ ඇත්තන්ට ඒ සත්‍ය වටහා ගන්න සුදුසුකම් තියෙනවා නම් වටහා ගන්න පුළුවන්. හැබැයි නොතේරෙනවා කියලා ඒක අත්හැරලා දාන්න හොඳ නැහැ. අහගෙන හිටීමම බණ අහන එකම මහා කුසලයක්. මේ අතෝ දන්නවනේ. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගැන. ඒ කියන්නේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් ගහක් මුල වාඩි වෙලා පිරිසකට ධර්ම දේශනා කරනවා. එක්තරා ගොපල්ලෙක් තමන්ගේ ගවයන් දක්කගෙන ගිහිල්ලා හොඳට තනකොළ තියෙන තැනකට කණ්ඩ දාලා අර පිරිස ඒක රාශි වෙලා ඉන්න තැනට බණ අහන්න කියලා මෙයත් ගියා. ගිහිල්ලා අර අතේ තිබ්බ හිටගෙනම බණ අහනවා. අර හරක්ට ගහන්න ගෙනාවු කෙවිට්ට හැම්මම පොළවට හිර කරගෙන. එතන ගෙම්බත් මේ කියන බණ අහගෙන ඉන්නවා. හැබැයි ගෙම්බට තේරෙන්නේ නැහැ බණ. දැන් අර කෝටුව ගෙම්බගේ ඇඟ උඩින් තමයි තිබුණේ. බණ ටික අහගෙනම අර කෝටුව තද වෙලා ගෙම්බා මිය පරලෝ ගියා. හැබැයි මිය ගියේ බණ අහගෙන. එහෙම්ම මිය ගිහිල්ලා දිව්‍ය ලෝකයේ මණ්ඩුක කියන නමින් දිව්‍ය පුත්‍රයෙක් වුණා. එහෙනම් පින්වන්දි ගෙම්බෙකුට බණ තේරිලා නෙවෙයිනේ. හැබැයි එය අහගෙන හිටියා. ඒ අහගෙන ඉඳීම තුලත් හිතේ කුසල් තමයි පහළ වෙන්නේ. එහෙනම් සතෙකුට ඒ වගේ තැනකට යන්න පුළුවන් වුණා නම් මිනිස්සු වන අපිට කොහොමත් පුළුවන් වෙනවා. ඒ නිසා හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව විතරක් නෙවෙයි නිතර බණ අහන්න ඕන. මේ ධාතු නානත්ව සූත්‍ර දේශනාව ධාතුන්ගේ නානත්ව ස්වභාවය තමයි වදාළේ. අපි මුලින්මුත් ප්‍රකාශ කළා ධාතු කියන්නේ මූලික ස්වභාවය. නානත්වය කියන්නේ විවිධාකාර ස්වභාවය. එතකොට මේ ධාතුන්ගේ විවිධාකාර ස්වභාවය තමයි මේ සූත්‍රයේදී වදාරන්නේ.
සවැත් නුවර වැඩ ඉන්න කාලේ තථාගතයන් වහන්සේ භික්ෂුන්ගේ අමතා වදාරනවා ධාතුනානත්තං වූ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි ධාතුන්ගේ නානත්වය දේශනා කරමි. තං සුනාත සාදුකං මනසිකරෝත. මේ දේශනා කරන දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න. මනාකොට අහන්න. අහලා විතරක් නෙවෙයි මනසිකරෝත භාසිස්සාමිති. මේ භාසිතය මේ කියන කතාව මනසිකරෝත නුවණින් විමසන්ට ඕන. නැවත නැවත හිතලා බලන්න ඕන අහපු දේ. ඒ නැවත නැවත හිතනකොට තමයි අවබෝධ වැඩි වෙන්නේ. මනාව ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරලා අර ඔඩොක්කුවේ වීදුරුවත් තියාන නැගිට්ටාම එතනම වැටිලා කැඩිලා යනවා වගේ එහෙම නැතුව වීදුරු අතට ගන්නවා වගේ අපි මේ අහන බණ ටික හිතට ගන්න හිතට අරගෙන නැවත නැවත සිහි කරන්න කියලා වදාලා. ඒවම් බන්තේති කෝතේ බික්කු භගවතෝ පච්චස්සෝසුන් භගවා ඒ තදවෝච. ඒ වෙලාවේ එතන වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට උත්තර ලබා දුන්නා. අපි ඒ භාසිතය හොඳින් අහනවා අහලා හිතේ රඳවාගෙන නැවත නැවත මෙනෙහි කරනවා කියලා භාගතුන් වහන්සේට පිළිවදාන් ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ කතංච වික්කවේ ධාතුනානත්තං කුමද්ද මහණෙනි මේ ධාතුනානත්වය කියන්නේ? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. චක්කු ධාතුව කියලා කියන්නේ චක්කු කියන්නේ ඇසටනේ. එතකොට මේ ඇස ධාතුවක් කියලා වදාලා. ඊළඟ රූප ධාතු ඇසට පෙනෙන රූපය ධාතුවක්. ඊළඟට ඇසත් රූපයත් එකතු වීම නිසා ඇසේ පහළවන්නා වූ සිත ඒකට කියනවා චක්කු විඤ්ඤාණය කියලා. ඒ චක්කු විඤ්ඤාණයත් ධාතුවක්. ඊළඟට සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. කනත් ධාතුවක්, සද්දයක් ධාතුවක්, කනේ පහළ වෙන විඤ්ඤාණයක් ධාතුවක්. ඊළඟට ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු. නාසයක් ධාතුවක්, ගන්ධයක් ධාතුවක්, ගාන විඤ්ඤාණයක් ධාතුවක්. ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු. දිවත් ධාතුවක්, රසයක් ධාතුවක්, ජීවහා විඤ්ඤාණයක් ධාතුවක්. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු. කයත් ධාතුවක්, කයට දැනෙන ස්පර්ශය ධාතුවක්. ඊළඟ කයේ පහළවන්නා වූ සිත කාය විඤ්ඤාණයක් ධාතුවක්. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. මනසත් ධාතුවක්, මනසින් අරමුණු කරන ධර්මයක් ධර්මතාවුනුත් ධාතුවක්. මනසේ පහළවන්නා වූ හිත මනෝ විඤ්ඤාණයයි. ତොර මනෝ විඤ්ඤාණයක් ධාතුවක්. ඉදං උච්චති භික්කවේ ධාතුනානත්තන්ති. මහණෙනි මේ ධාතුනානත්යයි කියලා වදාළා. එතකොට දැන් මෙතන ධාතු 18ක් පෙන්නලා තියෙනවා. මේකට කියන්නේ අට්ඨා රස ධාතු කියලා. ඒ කියන්නේ 18 ආකාරික ධාතු.
එතකොට පින්වත්නි ධාතුවක් කියලා කියන්නේ මූලික ස්වභාවයක් කියලා වදාලා. එතකොට මේ ඇස ධාතුවක් කියලා කිව්වේ දැන් අපි ඇහැ කියලා ගන්නේ මේ ඇස් ගුලියම තමයි අපි ගන්නෙ. මේ ඇහේ තියෙන මස් ගුලිය. හැබැයි මෙතන චක්කු ධාතුව කියලා කියන්නේ මේ ඇහේ ඔපවත් ගතිය නැත්තම් චක්කු ප්‍රසාද රූපය. ඒ කියන්නේ ඇසේ දෘෂ්ටි විතානය. උකුණු හිසක් තරම් ඊටාම සියුම් සිවියක්. ඊටාම සියුම් කොටසක් තියෙනවා. අන්නේ ඒකට ප්‍රසාද රූප කියලා කියන්නේ ධර්මයේ. එතකොට ඒක තමයි චක්කු ධාතුව කියන්නේ. නැතුව මේ අපි චක්කුව කියලා ගත්තාම ඇස කියලා ගත්තාම අපි ගන්නෙ මේ මුළු ඇස් ගෙඩියම. ඔය ඇස් ගෙඩිය ඇසුරු කරගෙන පෙර කරන ලද කුසල අකුසල කර්මය නිසා හැදින්න ඊටාම සියුම් කර්මජ රූපයක් තමයි චක්කු ධාතුව කියන්නේ. කොටින්ම ඇහැ හැදුනේ මොනවෙන්ද කියලා අහුවොත් කර්මෙන්. ඇහැ හැදුනේ කර්මෙන්. කරන කුසල අකුසල කර්මෙන්. ඒ තමයි චක්කු ධාතුව කියලා කියන්නේ. ඊළඟ රූප ධාතු. ඇස විසින් අරමුණු කරන ලද්දා වූ වර්ණ සටහන. දැන් ඇසට කාටවත් පෙනෙන්නේ නැහැ, ස්ත්‍රියක් පේන්නේ නැහැ, පුරුෂයෙක් පේන්නේ නැහැ, බුදු පිළිමයක් පේන්නේ නැහැ, ගහක් ගලක් ගොඩනැගිල්ලක් වාහන පේන්නේ නැහැ. කාටවත් ඒවා පේන්නේ නැහැ. මොකද්ද පෙනෙන්නේ එහෙනම්? ඒ රූපේ තියෙන වර්ණ සටහන විතරයි. අන්න රූප ධාතුව කියන්නේ ඒ වර්ණ සටහනට. එතකොට ඒ වර්ණ සටහන පෙනෙනකොට අපි කලින් ඒක දැකලා අපි සිතේ සංඥාවක් පහළ කරගෙන තියෙනවා. මොකද්ද? මේක වාහනය. මේක ගොඩනැගිල්ල. මේ බුදු පිළිමේ, මේ ස්වාමින් වහන්සේ, මේ ස්ත්‍රිය, මේ පුරුෂයා කියලා මේ ඔක්කොම අපි හිතේ හදාගත්ත සංකල්ප. මේ පෙනෙන තැන මෙහෙම ඒවා නැහැ. එතකොට අපි හිතින් හදාගෙන තමයි බලන්නේ. නැත්තම් ඇසට පේන්නේ වර්ණ ධාතුව නැත්තම් රූප ධාතුව විතරයි. ඒක රූප ධාතුවක් වශයෙන් තේරුම් ගත්ත කෙනාට එතන ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. අපිට පේන්නේ වර්ණය. දැන් කොළ මිටියක් ගෙනත් තිබ්බොත් ඒක කොළ විතරයි. ඕක සල්ලි කියලා තියෙන හිතේ. ඇහැට සල්ලි නැහැ. ඇහැට පේන්නේ වර්ණය විතරයි. ඉතින් ඒ වර්ණය පෙනෙනකොට අපි සිතින් මවා ගන්නවා මේ අහවල් දෙය කියලා. මවාගෙන අපි ඊට පස්සේ ඒ අනුව ලෝකයක් හදාගෙන අපි යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ චිත්තේන නීයති ලෝකෝ. සිත විසින් ලෝකේ ගෙනියයි. මේ ලෝකේ ගෙනියන්නේ සිත විසින්. එතකොට ඇසට පේන්නේ රූප ධාතුව විතරයි. ඒට අනුව
සිතින් අපි මේ අහවල් දේ කියලා සිතින් මවා ගන්නවා. ඒකයි භාගතුන් වහන්සේ වදාළේ මායූපමාච විඤ්ඤාණං. සිත කියන්නේ මායාකාරී. මායාකාරය රවට්ටනවා. අපි මේ අනන්ත සසරේදී රවට්ට තමයි අපි ගෙනල්ලා තියෙන්නේ. හැබැයි අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒතර අසත් රූපයත් දෙක එකතු වුණ පළියට එතන පෙනීමක් කියලා දෙයක් ඇති වෙන්නේ නැහැ. ඇසට බෑ බලන්න රූප දකින්න. ඇස රූපේ එකතු වෙනකොට ද්වින්නං සංගති උප්පජ්ජති විඤ්ඤාණං. ඇසේ උපදිනවා විඤ්ඤාණය. එකට චක්කු විඤ්ඤාණය කියනවා. විඤ්ඤාණය කියන්නේ හිත. අන්න අර දැක්කා කියන අවස්ථාව තමයි හිත. චක්කු විඤ්ඤාණය. දැක්කේ මොකද්ද? මලක් නෙවෙයි වර්ණය දැක්කේ. වර්ණය විතරයි චක්කු විඤ්ඤාණයෙන් දකින්නේ. චක්කු විඤ්ඤාණ ධාතුවෙන්. ඊට පස්සේ මේක සිතින් මනසින් අරගෙන මේ මල් කියලා සංඥාවල් දාගෙන අපි ලෝකේ අපි මවාගෙන යනවා. ඉතින් දාරුචීර සූත්‍රයේදී දාරුචීර දේශනා කොට වදාලේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දකිනවා කියන තැන නතර වෙන්න. මේක මට පේනවා නෙවෙයි චක්කු ධාතුව රූප ධාතුව චක්කු විඤ්ඤාණ ධාතුව එකතු වීමෙන් පෙනෙන්නේ කියන අවබෝධය තුල ඉන්න. එතනින් එහා යන්න එපා. එතනින් එහා අපි මොනවා ගත්තත් ඒ ගන්නේ බොරු. දැන් අපි දැහත් වට්ටිය කියලා දැන් මේ සම්මුතිය වෙනයි පරමාර්ථයේ ධර්මයේ වෙනයි පටල ගන්න එපා. දැන් කතා කරන්නේ සම්මුතිය නෙවෙයි පරමාර්ථ ධර්මය. දැන් අපිට ඇහැට පෙනෙන්නේ මොකද්ද වර්ණය? අපි මේකට බුලත්. දැන් ඔය කොලේ කොතනද බුලත් තියෙන්නේ කියලා හොලපුවා බුලත් නැහැ කොහෙවත්. ඇසට දැක්කේ වර්ණය විතරයි. එතකොට කනින් අපි අතීතේ ඕක බුලත් කොලේ කියලා අපි අහලා හිතට දාගත්තා. එදා ඉඳලා අපි දැන් මේක බුලත් කොලේ කියනවා. මේකට බුලත් කොලේ කියන්නේ නැතුව වෙන මොකක් හරි නමක් දාලා තිබ්බනම් අපිට මොකද අපි ඉපදෙනකොටම දන්නවද මේක ගැන? දන්නේ නැහැ. ඒකයි කිව්වේ ඉපදෙන ළමයාගේ සිත ප්‍රභාස්වරයි. ඉපදෙනකොටම පබස්සර මිදම් බික්කවේ චිත්තං. හිත ප්‍රභාස. දැන් අපේ උනත් මුල් හිත ප්‍රභාස්වරයි. මුල් හිත කියන්නේ මේ දකින්නවා කියන තැන හිත. ඒක තුල කෙලස් නැහැ. අර දකින මොහොතේ අපි එතනම නතර වුණා නම් එහාට යන්නේ නැතුව අන්න එතනට කියනවා නිර්වාණය කියලා. දැන් අපි ළඟ එහෙම අවබෝධයක් නැති හින්දා අපි බුලත් කොලේ දැක්කා. ඊට පස්සේ සාමාන්‍ය විට කන කෙනෙකුට නම් ඉතින් දිව්‍ය භෝජනයක් වගේ. ඊට පස්සේ එයාගේ හිතින් මවාගෙන දැන් එයා සිතුවිලි හද යනවා. ඒ සියලු සිතුවිලි කර්ම මතු මතුවට විපාක දෙනවා. එතකොට අපි මේ මෙතන තියෙන චක්කු ධාතුවත් රූප ධාතුවත් චක්කු විඤ්ඤාණ ධාතුවත් විතරයි. අනික් එතනින් එහාට මොනවා ගත්තත් ඒ ගන්න දේවල් නැති දේවල් හැටියට ගන්නවා. මේ ඔක්කොම අපේ සිතේ ගොඩනගාගෙන යන දේවල්. උදාහරණයක් ගත්තොත් දැන් බිත්තිය හොඳට කපරාරු ගහලා හොඳට සුද්ධ තියලා තියෙන බිත්තියක
තින්ත අරගෙන අඳිනවා චිත්‍රයක්. තින්තර එහෙට මෙහෙට ගාන එක විතරයි කරන්නේ. එතකොට එතන පිළිඹිඹ වෙනවා අපි හිතමු ස්ත්‍රියක් නම් ඔන්න ස්ත්‍රී රූපයක්. පුරුෂයෙක් නම් පුරුෂ රූපයක්. එතකොට අඳින කෙනාගේ සිතේ තමයි රූපේ තියෙන්නේ. ඒ අඳින තැන තින්ත ගානවා විතර. ඊට පස්සේ බලන කෙනාගේ හිතෙත් ඒක තියෙනවා. බලන කෙනාගේ හිතෙත් තියෙන හින්දා අන්න එතන ලස්සන චිත්‍රයක් කියනවා. යථාර්ථය එතන තින්ත විතරයි. එතකොට අපි අපේ සිතටම අපිම දාගෙන සිත තුළින් සිතුවිලි හදාගෙන ඒ හදාගත්ත ලෝකයක් තුළ අපි ජීවත් වෙනවා. හැබැයි ඒ ගෙවන ජීවිතය අපි ඇත්ත කියලා හිටියට ඒ ජීවිතේ බොරු. ඔය ටිකන් තමයි කුරා කූඹියා පවා නිරේ ඉන්න සත්වයා පවා ඔන්න ඔය අනවබෝධයේ ඉන්නේ. ඔන්න ඔය කියලා කියන ක්‍රියාව තේරෙනවා නම් ආන් ඒ තේරෙන හරියට මෙහි අර්ථය තේරෙනවා නම් අන්න එතෙන්ට කියනවා සෝතාපන්න වෙනවා කියලා. ඒ වටහා ගන්න බවට. එය තවත් ගැඹුරෙන්ම අවබෝධ කරගෙන යනකොට මේ චක්කු විඤ්ඤාණ කෘත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නකොට මෙතන දැකීම් මාත්‍රයක් මිසක් සත්පුජ්‍යල භාවයක් මෙතන නැහැ කියන අවබෝධයේ බැස ගන්නවා. ඊට පස්සේ ඇස කියන එකේ දැක්කට ඇසේ ක්‍රියාවට රූපේ විඤ්ඤාණයේ ක්‍රියාවට ආයේ මුලා වෙන්නේ නැහැ. අන්න එතනින් අතර වෙනවා. ඊළඟට සෝත ධාතුව, සද්ද ධාතුව, සෝත විඤ්ඤාණ ධාතුව. සෝත ධාතුව කියලා කියන්නේ පෙර කරන ලද කුසල කුසල කර්මය නිසා කනෙහි හටගත්තා වූ උපදින මොහොතේ කර්මෙන් හටගත්තා වූ සෝත ප්‍රසාදය. ඒ කියන්නේ කර්ණ සංකය කියලා. ඒ සද්දේ ඇහෙන කොටස. ආන් එක සෝත ධාතුවයි. ඇහෙන තැන. සද්ද ධාතුව කියලා කියන්නේ මේ බාහිර ලෝකේ තියෙන සියලුම සද්ද ධාතුවයි. ඒ සද්දයක් විතරයි. ඒ සද්දය බණ කියලා හැම සද්දේ බණ කියලා එකක් නැහැ. එහෙම නැත්නම් ඒ සද්දේ සින්දුව කියලා එකක් නැහැ. ඒ සද්දේ වාහනේ හෝන් එක ඒක රතින්නේ ඒක බෝම්බේ කියලා එකක් නැහැ. ඔක්කොම අපි හිතේ දෙන එක සද්දයක් විතරයි. අපි තමයි මේ ආන් ඒක බණ කියලා අපි ගන්නෙ. මේක සින්දුවක් මේක මේ නරක වචනයක් කියලත් ඒත් අපි තමයි දාගන්නේ. සද්දේ විතරයි. මේක හරියටම තේරුණා නම් එයාට මේ මම කියන ක්‍රියාව හොඳට තේරෙනවා. ඊළඟට කන සද්දයත් එකතු වීම තුළ සෝත විඤ්ඤාණය කනේ සිත පහළ වෙනවා. ඒ කනේ පහළ වෙන සිතට තමයි අර හඬ ඇහෙන්නේ. හැබැයි කලින් සිතක් තිබ්බේ නැහැ. ඒ මොහොතේ හට ගන්නවා. ඇහිලා ඉවර වෙනකොට මේ සිත එතනම අවසන් වෙනවා. ඇහෙන මොහොතේ කනත් ඒ මොහොතේ හටගන්නේ, සද්දයත් ඒ මොහොතේ හටගන්නේ, විඤ්ඤාණයත් ඒ මොහොතේ හටගන්නේ. කලින් තිබුණ කනකට ඇහෙන්නෙත් නැහැ. කලින් තිබුණ සද්දෙකුත් නෙමෙයි, කලින් තිබුණ හිතකුත් නෙමෙයි. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ බිඳිලා යනවා. එක් සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණතු. ඒ විදිහමයි ගාහන ධාතු කියලා කියන්නේ මේ නාසයේ ගන්ධ තැනෙන ගාහන ප්‍රසාදේ එලුකුර වගේ ස්වභාවයක් කොටස් දෙකක් නාසි මුදුනේ තියෙනවා. එතෙන් තමයි ගන්ධ දැනෙන්නේ. ඒ ගාහන ධාතුවයි. ගන්ධය කියලා කියන්නේ නාසයට අපි ගන්නා වූ ගන්ධ. ඒ ගන්ධය තුල මේක දුගඳක්, මේක සුවඳක්. ගන්ධය එහෙම නැහැ. අපි සිතින් තමා මේවා ගඳ, මේවා සුවඳ කියලා දාගෙන තියෙන්නේ. ඒ ගන්ධය දැන ගැනීම වශයෙන් පහළ වෙන හිත ගාහන විඤ්ඤාණය. අපි හිත පහළ කරනව නෙවෙයි.
දෙකක් එකතු වෙනකොට සිත පහළ වෙනවා. එතකොට කලින් තිබ්බ සිතකින් ගඳ දැනෙන්නෙත් නැහැ, කලින් තිබ්බ නහයකින් ගඳ දැනෙන්නේ නැහැ, කලින් තිබ්බ ගඳකුත් නෙවෙයි. ගඳත් නහයත් විඥානයත් ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ බිඳිලා යනවා. පෙනෙන තැනත් එම ඇහත් රූපයත් විඥානයත් ඒ මොහොතේ හටගෙන බිඳිලා යනවා. කන ශබ්දයත් විඥානයත් ඒ මොහොතේ හටගෙන බිඳිලා යනවා. නහයත් ඒ විදිහමයි. ඊළඟට දිව, මේ දිවේ තියෙනවා අපි කියන්නේ රහදිව කියලා, නැත්තම් ජීවහ ප්‍රසාදය. නිකන් නෙළුම් පෙති වගේ කොටස් ටිකක් දිව මත තියෙනවා. ඒකට තමයි රහ දැනෙන්නේ. ඒ දැනෙන රසය රස ධාතුවයි, දිව ජීවහා ධාතුවයි, දිවේ උපදින සිත ජීවහා විඥාන ධාතුවයි. දිවත් රසයත් එකතුන් නැත්තම් දිවේ සිත උපදින්නේ නැහැ. ඒතකොට දිව කියන එක කලින් තිබ්බ දිවක් නෙවෙයි, ඒ මොහොතේ හටගන්නේ. රසයත් ඒ මොහොතේ හටගන්නේ. ජීවා විඥානයත් ඒ මොහොතේ හටගෙන දැනෙනවා. දැනিলা අවසන් වෙනකොටම දිවත් රසයත් රස දැනීමේ හිත ජීවා විඥානයත් ඒ වෙලෙම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට කය, අපේ මේ ශරීරයේ ඇතුළතින් හෝ පිටතින් යමක් දැනෙනවද? ඒ දැනෙන්නේ කයට. ඒ කාය ආයතනයයි දැනෙන සීතල රස්නය මොනවා හරි ඇඳගෙන ඉන්න ඇඳුම හරි හුලං හරි නැත්තම් ඇඟට ඉන්ජෙක්ෂන් එකක් විදිනකොට ඒ කට්ට ඇඟට අනිනකොට හරි ඒ දැනෙන ඔක්කොම පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ. ඒක පොට්ටබ්බ ධාතුව. අපි තමයි මේ ඉන්ජෙක්ෂන් එක අනිනවා, අපි තමයි මේ හුලං, මේ ඇඳුම වදිනවා, මේ රස්නේ සීතල කියලා අපි තමයි බෙදාගෙන තියෙන්නේ. පොට්ටබ්බ ධාතුව එහෙම එකක් නෑ. ඒ දැන ගැනීම වශයෙන් පහළ වෙන හිත කාය විඥානයයි. කයත් ඒ මොහොතේ, පහසත් ඒ මොහොතේ, විඥානයත් ඒ මොහොතේ හටගෙන බිඳිලා යන්නේ. ඊළඟට මනස. මනස කියන කාරණාව අපේ හෘද වස්තුවේ අඩපතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගෙන තමයි අපේ මනස හිත තියෙන්නේ. එතකොට මනස ඒ මොහොතේ අරමුණක් ගන්නා වූ අවස්ථාව, හිතින් අරමුණ ගන්න අවස්ථාවට මනස කියනවා. ඒ ගන්නේ අරමුණ අපි අතීතේ ඇහෙන් කනින් නහයෙන් දිවෙන් කයෙන් ගත්ත දෙයක් තමයි මනසින් ගන්න අරමුණක් වශයෙන්. අපි අම්මා මතක් වෙනවා නම් ඒ අම්මා කියන අරමුණ ඒ තමයි ධම්ම ධාතුව කියලා කියන්නේ. එතකොට මනෝ ධාතුවයි, ගන්න අරමුණ ධම්ම ධාතුවයි. ඒ ගන්න අරමුණු දැනගැනීම වශයෙන් පහළවන විඥානය මනෝ විඥාන ධාතුවයි. එතකොට මනස කලින් තිබ්බේ නෑ, ඒ මොහොතේ හටගත්තේ. අරමුණ නැත්තම් ධම්ම ධාතුව ඒ මොහොතේ හටගත්තේ. මනෝ විඥානය ඒ මොහොතේ හටගත්තේ. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම බිඳිලා යනවා. දෙවනි පාරක් ඒ දේම සිහිවත් වෙනවා නම් අලුතෙන් තමයි හටගන්නේ. එතකොට ඔන්න පින්වත්නි, මේ අපි ළඟ තියෙනා වූ මේ ධාතු 18ම මේ ඒ මොහොතේ බිඳිලා ඒ මොහොතේ හට ගන්නවා. හරියට බල්බ් එකක් තප්පරයකට 52 පාරක් නිවෙනවපත් වෙනවා වගේ අපිට නොතේරුණාට මේ ආයතන ටිකත් බාහිර ආයතන ටිකත් විඥාන මේ ටික සේරම මේ 18ම ඒ මොහොතේ හට ගන්නවා, බිඳෙනවා. ඒ මොහොතේ වේගෙන් හට ගන්න බිඳෙන මේ ස්වභාවය අපිට තේරෙන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ මේ අවබෝධ කළා බොමැඩදී අපිට ඒ අවබෝධ කරන නුවණ නැති හින්දා අපට තාම වැටහුන්නේ මේ සියල්ල කලින් නොතිබී ඇතිවි ඉතුරු නැතුව නැතිලා යනවා ධාතු 18. මේ නිසා මේ ධාතු 18ම අනිත්‍යයි. ඇතිවි නැතිවි යනවා නම් මුල් තත්ත්වයක් ඉතුරු වෙන්නේ නැහැ. එතන ඉතුරු වෙන හිස් බවක්, ඒ දුකයි. නැතිවි යන නිසා දුකයි. ඇතිවි නැතිවි යෑම අනිත්‍යයි. ඒ දුක නම් එය මගේ ආත්මය කියලා තියාගන්න බෑ. අනාත්මයි. දැන් අපි මේ භවයේ මේ පවත්තගෙන යනවා. මේ භවය අත්හැරලා ආයෙත් මේ විදිහට පටිච්චසම්පන්නාකාරයට භවයෙන් භවයට යනවා. කෙලවරක් නැති භව සංසාරයක අපි ආවා. තවත් ඉදිරියට යන්න තියෙනවා. මේ ලෝක ධාතුවේ අවිහාතප්ප සුදස්ස යකනිට්ටක යන පංච සුද්ධා වාසයේ හැර අවශේෂ සෑම ආත්ම භාවයකම ඉපදලා තියෙනවා. මේ සසරේ ස්වභාවය, මේ ධර්මයේ මේ කියන කාරණා ටික තේරුම් නැති හින්දා
මේ ටික ගැඹුරුයි තේරුම් ගන්න ඕන. භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වඩිනකොට කුරෝරලක් යනවා. බුදුරජාණන් වහන්සේ මේ කුරෝරැළ දැකලා සිනා පහල කළා. බුදු කෙනෙක් සිනා වෙනවා කියන එක ඉදිරියෙන් කාටවත් දකින්න බෑ. උන්වහන්සේ සිනා පහල කරනකොට උන්වහන්සේගේ ඒ කිරිපාට දත් වලින් සුදු පාට බුදුරැස් විහිදෙනවා. ඒ සුදු බුදුරැස් හිස වටා කැරකීලා ගිහිල්ලා හිස මුදුනට ගිහින් නිමෙනවා. ආන්ගේ බුදුරැස් වලින් තමයි දැනගන්නේ තථාගතයන් වහන්සේ සිනා පහල කළා කියලා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ සිනා පහල කළේ ඇයි? ඒලා කියනවා ආනන්ද මේ යන කුරෝරැළේ කිසිම කෙනෙක් නැහැ සක්විති රජ නොවිච්ච. සක්විති රජ කියලා කියන්නේ පතව්‍යායක රජ්‍යේන. මුළු පොළවටම එකම රජෙක්. මේ මුළු පෘථුවියටම එකම රාජත්වයට පත් වෙනවා. චක්‍රවර්ති රජවරු මේ කාලේ පහළ වෙන්නේ පුණ්‍යවන්ත කාලවල විතරයි පහළ වෙන්නේ. එතකොට පින්වත්නි සියලු සැප මිනිසුන්ට තියෙන උපරිම සැප ලබන්නේ චක්‍රවර්ති රජෙක්. චක්‍රවර්ති සිහනාද සූත්‍රයේදී මේ සක්විති රජවරු ගැනගේ සැපය පිළිබඳව මහා සුදස්සන ආදී සූත්‍රවල තියෙනවා. ඒව අපි දැනගන්න පුළුවන්. එච්චර සැප ලැබලත් ඔන්න අද කුරෝ වෙලා යනවා. එහෙනම් මේ බණ කියන මාත් බණහන ඔය ඇත්තොත් මේ සසර ගමනේදී අනන්ත කූඹි වෙලා වැසිකිලි වලවල් වල පණුව වෙලා ඊට පස්සේ කටුස්සෝ දියබරියෝ දැලඹුවෝ නොඑක ආකාරයේ මීයෝ මකුණෝ කැරපොත්තෝ උකුණෝ වෙලා තිරිසං අපායේ പ്രേත අපායේ අසුර ලෝකේ නිරේ ඉපදිලා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකවල ඉපදිච්ච වාර අනන්තයි. කුරුල්ලෙක් වෙලා මේ අවකාශේ පියාසර නොකරපු තැනක් නැහැ කියනවා. දෙපා ඇති සත්වෙක් හෝ සිව්පාවෙක් වෙලා මේ පොළවේ ඇවිද්ද නැති තැනක් නැහැ කියනවා. මාළුවෙක් වෙලා මේ ජල සාගරයේ පීනපු නැති තැනක් නැහැ කියනවා. එහෙනම් මේ අනන්ත සසරේදී ආපු ගමන මෙතනයි කියන්න බෑ. යන්න තියෙන ගමනත් මෙච්චරයි කියන්න බෑ. ඇයි ආවේ? ඇයි ඉදිරියට යන්නේ? මේ කිව්ව මේ 18 සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න බැරින් උන නිසා මේට මුලා වෙච්ච නිසා. උදාහරණයක් කියනනම් අපේ මුලාව කුඹුරක් හදපුවාම මේකේ වී කරල් එනකොට මේකට වී කුරුල්ලෝ එනවා මේ කරල් කණ්ඩ. දැන් ගොවියා මොකද කරන්නේ? හැම වෙලේම උතෙන්ට වෙලා ඉන්න බැරි හින්දා ලී දෙකක් අරගෙන ගිහිල්ලා බැඳලා කමිසයක් ඕකට අන්දලා කලිසමුකුත් අන්දලා ඒක ඇතුළට පිදුරු දාලා ඊළඟට මුට්ටියක් අරන් ගිහලා ඇස් දෙකක් ඇඳලා නහය ඇඳලා පඹේක් හදනවා. දැන් ඔන්න පුරුදු පරිදි වී කුරුල්ලෝ එනවා. එනකොට වී කුරුල්ලෝ හිතනවා අන්න ගොවියා ආයේ පලාතෙන්න හැරිලා යනවා. ඉන්නේ පඹයා වී කුරුල්ලෝ දකින්නේ ගොවියා. එන්නේ එතන ලොකු මුලාවක් තියෙනවා. ආන් ඒ වගේ තමයි අපි හිතනවා මේක මම කියලා මේ ඇස් දෙක කන් දෙක නහය දිවකය මම මේ ටික මම කියලා හිතනවා. මම හිට ගන්නවා මම ඉඳ ගන්නවා මම ඇවිදිනවා මම නිදා ගන්නවා මමත්වයක් බැහැගෙන ඉන්නේ. හැබැයි මේකේ ක්‍රියාකාරීත්වය අපි අඳුරන්නේ. මේකේ ක්‍රියාකාරීත්වය දැන් තවත් මුලා කරනවා මේක මැව්වා කියලා. ඉතින් එතකොට ආය හොයන්න දෙයක් ඇත්තෙම නැහැ. මේකේ ක්‍රියාව හරියටම කියලා දුන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදු වුණා කියලා තමාගේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන උන්වහන්සේ සසර ගමන නතර කළා. ඒ ලෝතුරු නිවනටපත් වුණා. අපටත් වදාලා මේ සද්ධර්මය අවබෝධ කරගන්න 84000ක් ධර්මයේ සද්ධර්මය අවබෝධ කරගන්න වදාලේ. අපට තාම බැරි වුණා. එහෙනම් වහවහ අපට මේ බුද්ධ ශාසනයේදී හෝ ඉදිරි ආත්ම භාවවලදී ඉදිරි ශාසනවල හෝ මේ උතුම් සද්ධර්මය ඊතා ඉක්මනින්ම වටහා ගන්නට අවශ්‍ය ප්‍රඥාව නුවණ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩේවා.
ඒ සඳහා මේ පුණ්‍ය ශක්තිය හේතුපනිශ්‍රේ වේවා. අප සියලු දෙනාටම අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මෙම ධර්ම දේශනාවේ සදහැති දායකත්වය දරාගෙන කටයුතු කරන්නේ ලාල් වීරසිංහ සහ ලීලා වීරසිංහ පින්වත් දෙපළ නොම්බර 7 බෙල්ලුඩ් වත්ත ගලහ ලිපිනේ පදිංචි. ඒ සදහැබර පින්වතුන්ලා මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා. දෙපාර්ශ්වයම මිය පරලෝකීය දෙමව්පියන් ප්‍රධාන පරම්පරානුයාත සියලුම ඥාතීන්ට එවැගේම ගුරුවරු වැඩිහිටියන් හැමදෙනාටම පින් අනුමෝදන් කිරීම සහ එංගලන්තයේ පදිංචි රමේජ වීරසිංහ සහ පවුලේ සියලු දෙනාටත් අංජලි වීරසිංහ සහ පවුලේ සියලු දෙනාටත් හරිද ඇස්ලින් රමේස් වීරසිංහ සහ පවුලේ සියලු දෙනාටත් ඇස්ලින් වීරසිංහ සහ පවුලේ සියලු දෙනාටත් ඇන්ඩ්‍රු වීරසිංහ හා පවුලේ සියලු දෙනාටත් සියලුම නෑදෑ හිතමිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම සියලුම දෙනාට උතුම් ධර්ම අවබෝධය සඳහා දේශකයන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මෙම පොත්ගුල් විහාරයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් විශේෂ පුණ්‍ය ආනුමෝදනාව ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීම අපවත් වී වදාළ සියලුම මහා සංඝ රත්නයට පින් අනුමෝදන් කිරීම රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම අදහස ඇති කරගෙන තමයි අද දවසේ ලාල් වීරසිංහ මහතා හා ලීලා වීරසිංහ මහත්මිය ප්‍රධාන මේ සදහැබර පින්වතුන්ලා මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ. එහෙමනම් කල්පනා කරගන්න ඕන මේ වෙලාවේ මේ සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් මේ පින්වතුන්ලා නමින් මිය පරලෝකීය මව්පියන් ප්‍රධාන සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. භවගාමි ජීවිත සැපවත් කරගනිත්වා නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අල්පේසාක්‍ය මහේසාක්‍ය ආදී දෙවියන් වහන්සේලාට අනුමෝදන් වේවා. දෙවියෝ සතුටටපත් වේවා උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල ධර්මයන් එංගලන්තේ ජීවත් වෙන ඒ සියලුම පින්වතුන්ලාටත් අද දවසේ සද්ධර්ම ශ්‍රවණය සඳහා පැමිණිච්ච සියලු දෙනාටත් රූපවාහිනින් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන ඒ සභාපති බොරලන්දේ වජිරඥාන පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත් මේ පොත්ගුල් රාජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ලාල් වීරසිංහ මහතාටත් ලීලා වීරසිංහ මහත්මිය ඇතුළු ඔබ සියලු දෙනාටත් මටත් අප හැම දෙනාටම බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා වදාළ ලෞතුරු නිවනින් සැනසී ගන්නට මේ පුණ්‍ය ශක්තිය පාරමී ශීර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති.
ධර්ම ශ්‍රවණානිසංසයෙන් යහපතක්ම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ මරදන් කඩවල තෝරුවැව ඉසිපතන ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටහනාචාර්ය පූජනීය කොළඹිස්සේ විමුක්ති රතන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. පන්සිල් සුරකින සාතු ජන සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බෞද්ධ රූපවාහිනියේ සතරම ආමන්ත්‍රණය මේ පැයේ විකාශය වන දායකත්ව සතරමානුශාසනාවයි අපි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. මේ උතුම් වූ දේශනාව පවත්වන්නට අප සිදු කළ ගෞරවනීය ආරාධනය ඉතාමත්ම මෙත්සිතින් පිළිගෙන අප සැමදෙනා කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිසරයට වැඩමවා වදාළ වැෑඋඩ තුඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයේ සහ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය මහා විහාරාධිකාරී පූජනීය උඩුදුම්බර සෝභිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුන් මැද සාදු නාදයන් වා පිළිගනිමු. සාදු සාදු සාදු.